බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. දහවන දේශනාව පංච උපාදානස්කන්ධය ධම්මානුපස්සනාව. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානන් වෙන මොහොත. පිංහතුනි, ඔබට මතක ඇති අපේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන ඒ උතුම් සතර සතිපට්ඨාන දේශනාව කොටසින් කොටස පිළිවෙලට අපිට අවබෝධ කරගත යුතු ආකාරයට අපි තේරුම් ගනිමින් ඒ දේශනා ඔස්සේ තමයි මේ ධර්ම දේශනා පෙළ සිදු කරන්නට යෙදුනේ. ඉතින් අපිට අද දවසේ ඉතාම වැදගත් ධම්මානුපස්සනාව තුළ පංච උපාදානස්කන්ධ කොටස ගැනයි අද අපිට කතා කරන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත යුතු දුක. බුදුරජාණන් වහන්සේ දුක්ඛාරය සත්‍ය විස්තර කරද්දී සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මහණෙනි දුක සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල ගත්තොත් කරුණු 5ක් හැටියට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු දුක පෙන්නවා. ඒ තමයි පංච උපාදානස්කන්ධ දුක. අපි මේ මොන පින්කම් කරත් මොන බණ ඇහුවත් අපි මේ කරන හැම කටයුත්තකම අවසාන ප්‍රතිඵලය දැන් බලන්න ධර්මයේ හැසිරෙන අය නොහැසිරෙන අය නෙමෙයි. ධර්මයේ හැසිරෙන කෙනෙක් ගැන හිතන්න අවංක අදහසින්. දන් දෙනවා, පින්කම් කරනවා, සිල් රකින්නවා, ලොකු වීරියක් වඩනවා. එයාගේ අරමුණ අභිප්‍රාය ගත්තොත් අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ. අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න තියෙනවනම්, කොහොම හරි ධර්මාවබෝධය ලැබේවා. බලන්න ඔය බොහෝ දෙනෙක් පින්කම් කරලා අවසානයේ ධර්මාවබෝධයේ පිණිස මේ පින මට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපි මේ ප්‍රාර්ථනා කළාට ප්‍රාර්ථනා කළ පමණින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට නිවන් අවබෝධය ලැබේවා 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 කියලා අපි කොච්චර ප්‍රාර්ථනා කර කර හිටියත් මේක ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නෙමෙයි. ඒ පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. පිංහතුනි, අපි කාටත් ධර්මය අවබෝධ කරගනිද්දී ඔබ වේවා මම වේවා මේ ලෝකෙ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරනවා නම් ඔහු අවබෝධ කරගත යුත්තේ පංච උපාදානස්කන්ධ දුකයි. ඒ පංච උපාදානස්කන්ධයමයි අවබෝධ කළ යුතු දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වේ. මේ චතුරාරි සත්‍යයට වෙන වෙනම කෘත්‍ය 4ක් තියෙනවා. දුක නැමති ආර්ය සත්‍යය ඒක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම නැමති ආර්ය සත්‍යය, දුකේ හට ගැනීම කියන්නේ තණ්හාව. එහි කෘත්‍ය තමයි ප්‍රහාණය කළ යුතුයි. දුක නැති කිරීම නම් වූ නිවන සාක්ෂාත් කරගත යුතුයි. ඒ දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් ඔබ වැඩිය යුතුයි. අන්නේ කෘත්‍ය 4 ඉෂ්ට කර ගැනීම ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා, මාර්ගඵල ලබාගෙන නිවන කරා යනවා කියලා කියන්නේ. ඒ නිසා පිංගතුනේ, අද අපි මේ කතා කරන කොටස අපිට ඉතාම වැදගත්. ධර්මාවබෝධයේ ලබන, ධර්මාවබෝධය කරා යන, ධර්මාවබෝධය අපේක්ෂා කරන ශ්‍රාවකයන්ට ඉතාම වැදගත් පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකක්ද? මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය නැති වෙන්නේ කොහොමද? කුමක් හේතු කරගෙනද? කුමක්ද ඒකේ ස්වභාවය? කොහොමද අපි මේක තේරුම් ගන්නේ? එතකොට මේ සියල්ල ඊළඟට පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහෙද? මේ ඔක්කොම අද අපි මේ ධර්ම දේශනාව තුළ ඔබට සරලව තේරුම් ගන්න පුළුවන් ආකාරයට
විස්තර කරමින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අපිට දුක්කාරය සත්‍ය විස්තර කරේ මේ විදිහට. ඒක තේරෙන ටික තියෙන. ද අපි කවුරුත් දන්නවා ජාතිපි දුක්කා. ඉපදීම දුකක්. ඕක ඔබට සාමාන්‍යෙන් තේරෙනවා. දරුව උපදින හැටි ඔබ දැකල ඇති මනුස්සලෝක විතරන්නවෙන් මවකුසෙන් උපදිනවා තෙත් පරිසරවල්වල උපදිනවා පිත්තර ඇතුළෙන් උපදිනවා ඕපපාතිකව සත්‍යයන් පහළ වෙනවා මේ සතර ආකාරයෙන්ම ඉපදීම දුකක් ජාතිපි දුක්කක් ඉපදීම දුකක්. ඊළඟට ලෙඩවීම දුකක් සතයකුට වේවා මනුස්සයකුට වේවා මේ ලෝක යම් ඉපදිච්ච කෙනෙක් ඇත්නම් ඒ කෙනා ඒ කාන්තෙල් ලෙඩ වෙන. ඒක හොට සැපක් නෙමේ. එක දුකක්. ඊළඟට වයසට යෑම උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යන. සාමාන්‍ය මනුස්සෙක් ගත්තහම් බුදුරජාණන් වහස පෙන්න්නනවා. ඒ කෙනාගේ කෙස් පැහෙනවා හම රැලි වැටෙනවා දට්ටික වැටෙනවා කණ්ඩිච්චම් පාලිච්චං වලිත්තවතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ ඔය විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ඉන්ද්‍රියන්ගේ දුරුවලවීම දත් වැටෙනවා කෙස් පැහිලා යනවා සමහරු කොන්ද කුදු වෙලා ජරාවට පත්වෙලා බලන සමහරයින්න වයසට ගිහිල්ල. එක තැන මළමුට්ට කරගෙන නැකිට ගන්නවත් පණනෑ. බොහෝ කාලයක් දුක්විඳල තමයි මිය යන්න. ඒක තමයි මේ ශරීරවල ස්වභාවය. ඒක ඔබට මට අපි කවුරුවත් ඒ ස්වභාවේ ඉක්මවාගේ අය නෙමේ. ඒ නිසා අපි ඒ කාන්තෙන් ඉපදුනානං අපිට ලැබෙන දේ තමයි ලෙඩවීම වයසට යෑම. ඉළඟට මරණම්පි දුක්කා. දැම් මේ කියන ඔක්කොම අපිට තේරෙනවා. මරණය දුකා. ඔබ දැකල ඇති මරණ ඉදිරියේ මිනිස්සු ජීවිතය ඉල්ලා හඬා වැටෙන ආකාරය. අනේ බුදු ඩොක්ට මට මැරෙන්න්න බෑකයකි කොච්චර මිනිස්සු අඩනවා කෑගහනවා දරුව බදාගෙන මට උඹල දාලයන්න බෑකයකි කොච්චර මිනිස් මරණය ඉදිරියේ ජීවිතය යදිනවද. මරණය කියන්නේ දුකක්. මරණයට කොච්චර මිනිස්සු බයද. ඒ නිසා සාමාන්‍යෙන් අපි ගත්තාහම දරුණු කියන පුද්ගලයෝ දිහා ඔබ හිතන් සාමාන්‍යෙන් අපි දන්නවා සමහරයි ඉන්නවා නොයෙක් කුලියට මිනි මරණ මිනිස්සු ඉන්න පුළුවන් බොහොම දරුණුවයි ඉන්න පුළුවන් අපි නම් මැරෙන්න්න බයනෑ කියල එහෙම ජීවත්වෙන සමහර කොටසක් ඉන්න. හැබැයි ඔවුන් පවා ඔවුන්ගේ මරණය ඉදිරී. ඔවුන් අන්න අයගේ ජීවිත විනාස කරන්න බයක් නැති වුණාට ඒ මරණය තමන් කරා එනකොට මිනිස්සු කොච්චර බය වෙනවාද. ජීවිතයේ යදිනවද. සමහර බොහෝම දරුණු ගනේ අපරාධකාරයෝ. එල්ලුම් ගහට නියම් වෙච්ච මිනිස්සු. ඔබ ඔවුන්ගේ ජීවිත කතාවයි තොරතුරු ඇතුළත් සමහර අත්දැකීමේ විස්තර ඔබ හොයලා බලන්න ඔබට තේරෙයි ජීවිතය ඉදිරියේ. සමහර අය මරණය ලංවෙනකොට දැන් සමහර එල්ලුම් ගහට නිය වෙච්ච මිනිස්සු. ඒ දින ලංවෙන්න මොන තරම් බය තැති ගැනීම මළමුට්ට පහවෙලා සමහර මහා දරුණු අපරාධකාරයෝ. එල්ලන දවසට සිහි කල්පනාව නෑ උත්සගෙන යන්න. ඒ තරමට එක්කො මළමුට්ට පහවෙලා කලන්තෙ හැදිල ඇදගෙන වැටිලා ජීවිතයේ විශාල බයක් තැති ගැනීමක්ගේ මොහොතට මුණ දෙනකොට. මරණය දුකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා පිය විප්පයෝගෝ දුක්කෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අපේ පවුලෙ 10 දෙනෙක් කියන්නේ කවදාවෝ මළගෙවල් 10ක්. සමහරලාවට පුංචි කාලෙ එකට සෙල්ලං කර එක ගෙදර එක බත්මුට්ටියේ උයාගෙන කාලා ඔහොම ජීවත්වෙච්ච පවුලෙ 7-8 දෙනෙක් ඉන්න පුළුවන් දරුවෝ දෙමව්පියෝ. හැබැයි හැමදාම ඒ විදිහට තියෙන්නේ. ඒ අය සමහරලාවට ජීවිතයේ නොයෙක් දිසාවල්වලට තමන්ගේ ජීවිතයේ තරුණ වෙන්නකොට විසිරිලා සමහරය හතුර වෙනවා. තරහකාර වෙන ජම්මාන්තර වෛරක්කාර වෙන. එදකොට මේ වගේ සසරේ ස්වභාවය එක දුකක්. පිය විප්පයෝගෝ දුක්කු. මිනිස්සු හිතන අනේ මගේ දරුවු මගේ නෑදෑය හැමදාම් මගේ ළඟ මේ විදිහටම ඉන්නවන එක කවදාවත් නොවෙන්න දෙයක්. ඊළඟට හතුරෝ තරහකාරෝ එකට ජීවත්වෙන්න සිද්ධ වෙන. අපියෙහි සම්පයෝගෝ දුක්කෝ. අපිට ජීවිතයේ ප්‍රිය පුද්ගලයම්ම මුණ ගැහෙනවන් නොවේ.
ඔබ බලන්න ඔබේ ජීවිතය ඔබ කොච්චර අකමැති වුණත් ඔබ රැකියාව කරන තැන ඔබ ජීවත්වෙන නිව සාසල අසල්වැසියන්ගේ පැත්තෙන් ගත්තත් සමයිට ඔබේම නෑයවෙන්න පුළුවන්. ඔබේ ගෙදරම ඉන්න පුළුවන්. ඔබට වද දෙන පීඩන කරන ඔබට ගහන මානසිකව නොමරා මරණ ජීවිතේ මැරි මැරි උපදින මිනිස්සු කොච්චර ඉන්නවාද. එතකොට අපි කැමති ප්‍රියමනාප පුද්ගලයෝ විතරක් අපිට හැමදා මුණ ගැහිලා ඒ ඇත් එක්ක ජීවත්තෙන් ලැබෙනව නොවේ. මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම්පිච්චන්න ලබති තම්පි දුක්කං. යමක් කැමතිද ඒ කැමතිදේ නොලැබීමේ දුක. ඒක විස්තර කරන්න තියෙන්නේ අර කලින් කතා කරපු කාරණා සියල්ලත් එක්ක ගලපලා. ඉපදීම ස්වභාවේ කොටගත් සත්‍යයන් කැමතියෙන අනේ මට නම් මේ වගේ උපතක් එපා කියලා ඉපදිලා දුක්විදින ආකාරි දැකලා හැබැයි කැමතිදේ ලැබෙන්නේ. අන්න කැමතිදේ නොලැබීමේ දුක. වයසට යන ගිහිල්ල දුක්විදිනය දිහා දැකලා කැමතියෙන අනේ මට නම් මෙච්චර දුක්විදින්න ඕන්නේ. හැබැයි අපි කැමති වූ පමණින් අපිට ලැබෙන්නේ. ලෙඩවෙන අය දැකලා මිනිස්සු ලෙඩ රෝග හැදිල අන්ත දුක්විදිනවා දැකලා කැමති වෙනවා හම්බෝ මටනම් මේ වගේ දුකක් නං ඕන්න මටනම් මේ වගේ ලෙඩක් හැදෙන් එපා. සමහරු කියන උපෝපන් ජාතිවත් මේ වගේ ලෙඩක් නං. හැබැයි ඒ තුළමති උපෝපන් ජාතිවත් මේ වගේ ලෙඩක් හැදෙන් එපා කියලා කියනවා සමහරු ප්‍රාර්ථනා කරන. හැබැයි මතක තියාගන්න උපදිනවා කියන උපෝපන් ජාති කැන ජාති උපදින තව කැමති. හැබැයි ලෙඩක් නැතුව. එක වෙන දෙයක් නෙම ඉපදුනානං ඒ කාන්තයෙන් ලෙඩ වෙනවා. වයසට යන එක ආරය සත්‍යයක්. එතකොට අපිට මේ ප්‍රාර්ථනා කරලා ලෝක ධර්මතාවය ආරී සත්‍ය වෙනස් කරන්න බෑ. අපි විතරක් නෙමේ අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයම ඔබ නිකං උදාහරණකට ගන්න. සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරලා. දස පාරමී ධර්ම පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට පාරමී පුරලා. උන්වහන්සේගේ දාන පාරමිතාව අපිට හිතාගන්නවත් බෑ. මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් සසර පුරාවට ඇස් දන්දීලා තියෙනවා කියන. මේ සතර මහා සාගරයේ ජලයට වඩා දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ලේ දන්දුන්න කියනවා. මේ මහපොළොේ පස්වලට වඩා ශරීර මාන්සේ දන්දීපු ආර අනන්තයි කියන. ඔය උපමාවලින් කියන්නේ උන්වහන්සේ සසරේ දාන පාරමිතාව පුරපු ආකාරය. ඒ තරම් පින්කරපු කෙනෙක් බුද්ධත්වයට පත්වෙන ජීවිතේ උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අර පිනෙම්ම සසර පිරූ පාරමී ධර්ම පුුණ්‍ය ශක්තිය නිසාම උන්වහන්සේගේ සිරුරෙන් මහාපුරුෂ ලක්ෂණ මතු වුණ. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන සිරිපා තබනකොට පියවරක් පාසා පොළොව සමභාවයට පත්වෙනවා. පොළොවෙ තියෙන කුණුරොඩු ගල් කැබලි මේ වයිවත් වෙලා පොළොව පිරිසිදු භාවයට පත්වෙනවා. ඒ තරම් පින්වන්ත බුදුරජාණන් වහන්සේ පවා ලෙඩ වුණ උන්වහන්සේත් වයිසට ගිය. ඒක තමයි ලෝක ස්වභාවේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ලෙඩවෙච් අවස්ථා ගණනාවක් ධර්මී සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට කොන්දෙ කැක්කුමක් බලවත් වෙච්ච සිදුවීම් තියෙනවා. හිසේ කැක්කුමක් පිටිං විට බලවත් වනා කියලා තියෙනවා. බේලුව ගමේ වස් සමාදන් වෙලා වැඩඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැලදෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින ගමන පවා. බුදුරජාණන් වහන්සේ කලන්තෙ හැදෙනවා. ආනන්ද පිපාසයි කලන්තෙයි පැන්ටිකක් හොයාගෙනෙන්. ඊළඟට ලෝහිත පක්කන්දිකා රෝගය කියල පාලියෙන් ධර්මී සඳහන් වෙලා තියෙන්. උන්වහන්සේට ලේත් සමඟ බඩේලියන්න පටන්ගන්නවා. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේටත් මොන තරම් පාරමී ශක්තිය තිබුණත් උන්වහන්සේත් දරාගෙන ඉන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් හටගත ශරීරයක්. ඒක තමයි රූපයේ ස්වභාවේ ලෙඩ වෙනවා. ඉපදුනානම් කවුරුත් ඒ කාන්තිම ලෙඩ වෙනවා. වයසට යනවා බුදුරජාණන් වහන්සේ වයසට ගිය. අවුරුදු 80ක් වේගෙන එනකොට
බුදුරජාණන් වහන්සේ තුළේ වයෝවෘද ලක්ෂණ පෙන්නුම් කරලා තියෙන. ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටන් දිරාපු කරත්තයක් වගේ. දිරාගේ කරත්තයක් බොහෝම අමාරුවෙන් පාරෙ පිළිසකර කරලා අරගෙන යන්නේ යම්සේද. දැන් මේ ශරීරයේ තථාගතයන් වහන්සේ පරිහරණය කරන්නෙත් ඔය විදිහටම තමයි කිය. එහෙමනම් අපිට පේනව බුදුරජාණන් වහන්සේ වයසට ගියා. උන්වහන්සේට ලෙඩ වුණා. මේ ලෝක ස්වභාවය ඔබට මට අපි කාටත් ඉපදුනානම් සෑම දෙනෙකුටම පොදුයි. එදකොට කෙනෙක් ප්‍රාර්ථනා කරනවා අනේ මට නම් මැරෙන්න බෑ, අනේ මට නම් මැරෙන්න බෑ. ඔබ දැකලා ඇති ඕන තරම්. අනේ දරුවනේ මාව බේරගනිල්ලා කියන කොච්චර අසරණ වෙච්ච අය ඉන්නවද මරණය ඉදිරි ජීවිතේ යදින අය. නමුත් ඔබ කැමති වූ පමණින් ලබන්න බෑ. අන්න කැමති දේ නොලැබීමේ දුක. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අනේ මගේ දරුව මාව දාලා යන්න එපා. මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ දෙමව්පියෝ, මගේ නෑයෝ හැමදාම මේ විදිහට ඉන්නවා නම් අපෙන් ඈත් නොවී කියලා කොච්චර මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ ප්‍රාර්ථනා කරන දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට හතුරෝ, තරහකාරයෝ, ඊරිසියාකාරයෝ මුණ ගැහෙන්න එපා කියලා මල් තිය ප්‍රාර්ථනා කරන්න මිනිස්සු. කල්යාණ මිත්‍රයන් පමණක් ලැබේවා, සත්පුරුෂ ආශ්‍රය පමණක් ලැබේවා කොච්චර හිතනවද? හැබැයි අපි එහෙම ප්‍රාර්ථනා කරාට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි ආර්ය සත්‍ය. කැමති දේ නොලැබීමේ දුක. අපි ජීවත් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ලෝකෙක. තරහකාරයෝ, හතුරෝ, ඊරිසියාකාරයෝ එක එක ස්වරූපයෙන් මතුවෙනවා. යන තැන මුණ ගැහෙනවා. ජීවිතයේ ස්වභාවය ඒක තමයි. එතකොට මේ කියපු කරුණු ඔබට තේරෙනවා. මේ ඔබ දන්න ටික. මේක හොඳට නුවණින් විමසනකොට යෝනිසෝ මනසිකාරය යෙදිලා බලනකොට හැබැයි ඒක තේරෙන්නෙත් විමසන කෙනාට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මගේ ධර්මය යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනාට, දන්න කෙනාටත් දකින කෙනාටත් තමයි කියන මේ ධර්මය. කුමක් දන්න කෙනාටත් කුමක් දකින කෙනාටත් යෝනිසෝ මනසිකාරය හැටියටත් අයෝනිසෝ මනසිකාරය හැටියටත් දන්න දකින කෙනාට තමයි මේ ධර්මය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ ධර්මයට අනුකූලව නුවණින් විමසමින් තමා තුළින් ගලපා බැලීමේ දක්ෂතාව. දැන් මේ කියන ධර්මය අහලා ඔබ තුළින් ඔබ විමසලා බලනවන අන්න ඔබට බණ අහකෙන යනකොට ඒකයි අපි බණක් අහනකොට ඕපනයකයි මේ ධර්මය තමා තුළින් දකින්න තියෙන. තමාට පමුණවාගෙන තමා තුළින් විමසීමස බලන්නට ඕන. අන්න එතකොට ඔබට තේරෙනවා මේ තමන්ගේ ජීවිතය තුළින් ධර්මය විමසගෙන යනකොට ඒක ඇත්ත ස්වභාවය මොකක්ද කියලා. දැන් ඔබට මේ කියපු කරුණු ටික මේ දුක්ඛාරි සත්‍යයට අදාළව අපි කතා කරපු දේවල් ඔබ නුවණින් විමසනකොට කොච්චර සත්‍යයක්ද කොච්චර නම් ඇත්තක්ද කියලා ඔබට හොඳට තේරෙනවා, වැටහෙනවා. හැබැයි ඒ වැටහිච්ච පමණේ ඔබට දුක අවබෝධ වෙනව නෙමෙයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ කරුණු සියල්ල ඔය විදිහට විස්තර කරලා අවසානයේ හකුලෝල පෙන්නවා මේ සියල්ල අවබෝධ වෙන්න නම් අවබෝධ කළ යුතු දුකක් තියෙනවා. ඒ තමයි සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල කිව්වොත් පංච උපාදානස්කන්ධයයි දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අන්නේ පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය කරායන ශ්‍රාවකයට දුක අවබෝධ කිරීම පිණිස මේ සතර සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනා කොටසේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අපි බලමු මේ දේශනාවේ කොහොමද මේ දුක අවබෝධ කරන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ඔන්න භික්ෂුවක් ධර්මයේ තුල මේ ධම්මානුපස්සනාවෙන් වාසය කරන කොහොමද එයා වාසය කරන්නේ? පංච සුපාදානස්කන්ධේසු කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති.
පංච සුපාදානක් කන්දේ සුමහණනි කොහොමද භික්ෂුවක් පංච උපාදානස්කන්ධය තුළ ධම්මානු පස්සනාව යෙදමින් වාසය කරන්න. ඉද භික්කවේ භික්කු ඉතිරූපං ඉතිරූපස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ ඔන්න පළවෙනිමදේ. මෙයයි රූපය මෙයයි රූපයේ හට ගැනීම ඉති රූපස්ස සමුදයෝ මේ රූපය හටගන්න මෙහෙමයි. ඉති රූපස්ස අස්තංගම මේ රූපේ නැතිවෙන්නේ මෙහෙමයි කියලා නුවනින් විමසමින් ධම්මානු පස්සනාවෙන් වාසය කරන. අපි ඉස්සරලා පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. මේ පළවෙනි එක තමයි රූපය. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයට. රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මේක බිඳෙනවා බිඳි බිඳි යන දෙයක්. මේ රූපේ බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වුවා පෙන පිඩක් වගේ. ඔබ දැකලා ඇති පෙන ගුලි පෙන පිඩවල් තියෙන. සාමාන්‍යයෙන් ඔය ලංකාවේ නම් වතුර ගලාගෙන යන ඔබ වෙල්ලි ආයවල් ළඟ දැකලා ඇති එක්ක නාන තැන්වල දැකලා ඇති අර වතුර වැටෙනකොට ඒ වතුරෙන් හැදෙන පුංචි පෙන ගුලි වගේ. ඒ පෙන ගුලි එක පාට පේන්න තිබුණට ඒකේ අර්ථයක් නෑ. ඒක හිස් දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ රූපයත් ඒ වගේ. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය පෙන පිඩක් වගේ රූපයක්. එතකොට මේ රූපයට බොහොම ලස්සන උදාහරණ වලින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන රූපය කියන්නේ මොකක්ද? උන්වහන්සේ වදාළක් කණු 4ක් හිටවලා වරිච්චි බැඳලා අපි උළුවස්සක් ජනේලයක් තියලා හේතු කරලා බැඳලා ඊළඟට හරහට ලී පටි වගේ රීප් බඳිනවා මෙහෙම බැඳලා වහලයක් සෙවිලි කරලා පොල්ලතු හරි මොනවා හරි තල්ලතු හරි මොනවා හරි වහලයට දාලා ඊළඟට මැටි ගහලා ඔන්න බිමත් මැටි ගෑවට පස්සේ දැන් අපි මේකට කියන්නේ ගේ කියලා. හැබැයි කලින් මේ ගේ හදන්න එකතු වුණේ ලී කෑලි 4ට අපි කියන්නේ ගේ කියලා. උළුවස්සට අපි කියන්නේ ගේ කියලා. අර ජනේලෙට අපි කියන්නේ ගේ කියලා. පොල්ලතු ටිකට ගේ කියන්නේ. හැබැයි මේ කොටස් ඔක්කොම එකතු වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ රූපයත් ඒ වගේ. ඇට සැකිල්ලක් නහරවැල් වලින් එතිලා මස්ලේ තැවරිලා අර දෙතිස් කුණුප කොටස් ඔක්කොම ඇතුළට ඔබලා මස්ලේ තැවරිලා හමකින් වැහුණට පස්සේ අපි කියනවා රූපය කිය. හැබැයි ඊට කලින් කොටස් ටිකට අපි වෙන් කරාට පස්සේ රූපය කියන සංඥාව නැති වෙනවා. එතකොට තියෙන්නේ මේ තියෙන කේස් ටික. මේ තියෙන රෝම කෝප ටික. මේ තියෙන නියපොතු ටික. ඔය තියෙන දත් ටික. මේ තියෙන සම. මේ තියෙන මස්. ඔය තියෙන නහර වැල් ටික. ඔය තියෙන ඇට මිදුළු. ඔය තියෙන අස්ති කෑලි ඔය හිස් කබල ඔය බෙල්ලයට ඔය ඉලෑට කූඩු. එතකොට අපිට වෙන වෙනම අපි සංඥා ගොඩක් තියෙන වෙන වෙනම වර්ග කොට. හැබැයි මේ ඔක්කොම එකතු කරලා තියෙනකොට මම රූපය අපි තව නන් දෙනවා මේ නිමල් සුමනා කමලා අජීත්න අපි නංවලින් හඳුන්නන. හැබැයි ඒකකයක් හැටියට පුද්ගලයෙක් හැටියට තිබුණට තියෙන්නේ හර සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කුණුප කොටස් ගොඩක එකතුව. එතකොට මේ ශරීරයේ පටවි ආපෝ තේජෝ වායෝ හැටියට ඔබට දැන් මේ ධර්මය කොච්චර ගැලපෙනවද කියලා බලන්න. ඔබ මේ දේශනා පෙළ දිගට අහගෙන හිටියනම් දැන් ඔබට මේකත් එක්ක ගැලපිලා එනවා කායානුපස්සනාවේ ධාතු මනසිකාර භාවනා කොටස. අන්නේ ධාතු මනසිකාර භාවනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ශරීරේ හැදිලා තියෙන පටවි ධාතු කොටස් මේ ගොරෝසු ස්වභාවයෙන් යුක්ත ඝන ස්වභාවයෙන් යුක්ත පටවි ධාතු කොටස් 20ක්. ඒවා සතර මහා ධාතුන්ගෙන්ම තමයි හටගන්නේ. හැබැයි ඒවා පටවි ස්වභාවය වැඩි. ඊළඟට ආපෝ වැగిරිලා යන දේවල් 12ක් තියෙනවා. තේජෝ ශරීරය තුල උණුසුම් ස්වභාවයෙන් කොටස් 4කට බෙදුවා. වායෝ කොටස් 6කට බෙදුවා. මේ ශරීරයේ තියෙන උඩු අතට ගමන් උද්දංගමා වාතා අදෝගමා වාතා කුච්චිසයා වාතා අංගමංගානුසාරිනෝ වාතා ඔය වගේ ශරීරය ඇතුලේ තියෙන වායෝ ධාතු.
මෙන්න මේ සතර මහා ධාතු ඒ කොටස් ඔක්කොගේම එකතුව රූපය කියලා හඳුන්නන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා ඉති රූපම් මෙයයි රූපය කියලා රූපය ගැන ඔන්න දැනගන්න. රූපය කියන්නේ මොකක්ද. ඉති රූපස්ස සමුදයෝ මේ රූපය හටගන්නි කොහොමද කියලත් දැනගන්න. ඉති රූපස් අස්තංගොම මේ රූපයේ නැතිවීම මොකක්ද කියලත් දැනගන්න. රූපයේ හට ගැනීම තමයි ආහාර සමුදයා රූප සමුදයෝ. එන රූපයේ නැතිවීම කියන්නේ ආහාර නිරෝධා රූප නිරෝධෝ. අන්න ඔබ හොඳට තේරුම් ගන්න ආහාර ප්‍රත්තියෙන් තමයි මේ රූපය හටගන්න. ආහාර නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙලා යන. ආහාර අපි කණබොන ආහාර. මේ ධර්මී ආහාර වර්ග 4ක් බුදු හාමුදුරුවෝ පෙන්වනවා. කබලින්කාර ආහාර මනෝ සංචේතන ආහාර විඤ්ඥාන ආහාර ස්පර්ශ ආහාර හැටියට. එතනින් අපි මේ කතා කරන්නේ අනිත් ආහාරත් ඒවට එකතු වෙනවා තමයි. හැබැයි අපිට මේ රූපය පෝෂණය වෙන්නේ අපි කණබොන මේ කබලින්කාර ආහාර. අපි සමහර කණබොන කෑම කියලා කියන්න හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට. හැබැයි මේ ආහාර හැමෝටම දැන් ඉතාම සියුම් දිව්‍ය ශරීරයක් ඇති දෙවියන්ට පවා ආහාර අපි කණබොන ආහාර නෙමේ හැබැයි. ඒ අයට පහළ වෙනවා දිව්‍ය භෝජන අපි සාමාන්‍ය දෙවරුන්ගේ ආහාර සුදහා භෝජනය කිය. ඊළඟට අමනුස්්‍ය සියුම් ශරීරයක් තියෙන ඔවුන්ටත් ආහාරයක් අවශ්‍යයි. ඔවුන් අසූචි ටිකක් මළමුට ටිකක් හරි අපි කනවා වගේ මේ සත්තු කනව වගේ කනව නෙමේ උරු කනව වගේ අසුචි කනව නෙමේ ආග්‍රහණය කරලා. ඒ ආග්‍රහණයෙන් තමයි ඔහුගේ කුසගින් ඒක තමයි ඔහුගේ ආහාර ගන්න ක්‍රමේ. මේ ලෝකෙ හැම සත්වයෙක්ම සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. මේ සෑම සත්වයෙක්ම ආහාරයක් මුල් කරගෙන තමයි ශරීරය පවත්තන්න. හැමෝට ආහාරයක් අවශ්‍ය ඔබ හිතන්න ඔබට කන්න බොන්න නැතුව ඉන්න පුළුවන්ද කියලා දවස් ගාන. උපරිම දවස් 3-4-5 කලන්තෙහිදි ඇදගෙන වැටෙනවා. ඒ නිසා කෙනෙකුට මොනවා හරි ආහාරයක් අවශ්‍යයි ශරීරය පවත්තන්න. අන්නේ ආහාරයෙන් තමයි මේ රූපේ හටගන්නේ රූපේ පවතින්. ඒ ආහාර නැතිවෙනකොට රූපෙ නිරුද්ධ වෙලා යන. එහෙමනම් ආහාර සමුදයා රූප සමුදය මේ ආහාර කණබොන ආහාර කබලින්කාර ආහාර මුල් කරගෙනයි මේ රූපයේ හටගන්නේ රූපෙ පවතින්. එහෙමනම් ආහාර නැතිවෙනකොට රූපෙ නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය දැනීම ධම්මානු පස්සනාවට ඉතාම වැදගත්. මේක හේතු පල වසයෙන් තමයි තේරුම් අරගෙන විමසන්න. එහෙම නැතුව මෙච්චර කල් අපි හිතාගෙන ඉන්න මේක මම මගේ මට ඕන විදිහටයි මේක තියෙන්නේ මමයි ඉන්නේ. එතකොට මම කියලා කොහෙන් ගත්තත් සක්කාය දිට්ඨිය තුළ ආත්ම දෘෂ්ටිය තුළ තමන් දිහා බලන්න මේක මගේ කැමැත්තකට මට ඕන විදිහට මේ ඔක්කොම සිද්ධ වෙනවා වගේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නන්නේ ඇත්ත ස්වභාවයේ යෝනිසෝ මනසිකාරයෙන් දකින්න ඇත්තටම රූපය කියන්නේ මොකක්ද? මේ රූපේ හටගන්නේ කොහොමද? රූපේ නැතිවෙන්නේ කොහොමද? ඔච්චරයි ඔබ තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉති වේදනා. ඉති වේදනායේ සමුදය. ඉති වේදනායේ අත්ංගම. අන්න විඳීම ගැනත් ඒ විදිහටම තේරුම් ගන්න. විඳීම කියලා කියන්නේ ඇහි ස්පර්ශයෙන් ඇතිවෙනවා විඳීම. කනේ ස්පර්ශය නිසා ඇතිවෙනවා විඳීම. නාසයේ ස්පර්ශය නිසා ඇතිවෙනවා විඳීම. දිවේ ස්පර්ශය නිසා ඇතිවෙනවා විඳීම. මේ කයේ ස්පර්ශයෙන් ඇතිවෙනවා විඳීම. මනසේ ස්පර්ශයෙන් උපදිනවා විඳීම. දැන් ඔන්න ඔබට ඔත්තනත් තවත් තේරුම් ගනවා අපි මේ සතර සතිපට්ඨානයම වෙනම කතා කරා ගොඩාක් ගැඹුරින් වේදනානුපස්සනා කියන සතිපට්ඨාන කොටස. අන්න එතනදී අපි කතා කරා විඳීම ඇතිවෙන්නේ කොහොමද? ස්පර්ශය නිසා විඳීම ඇතිවෙනවා. අන්න වේදනාවේ සමුදය ස්පර්ශය මුල් කරගෙනයි විඳීම උපදින්. ස්පර්ශය නැති වෙනකොට විඳීම නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම නිරුද්ධ වෙනවා. අන්න ඒක හොඳට තේරුම් ගන්නවා. විඳීම කියන්නේ අපිට ඇහැට දැන් අපි එකක් තේරුම් ගමු ඇහැ මුල් කරගෙන. අපිට ඇහැට රූපයක් පේන්නේ කෙනෙක් කියලා මම දැක්කා මම බලාගෙන හිටියේ. හැබැයි මතක තියාගන්න අපි කොහොමද දකින්නේ? ඇසයි රූපයයි විඤ්ඥානයයි එකතු වෙනවා.
ඒකට ධර්මය කියන ඇසේ ස්පර්ශය. ඔබේ ඇසයි ඒ දකින රූපයයි ඔබේ ඇහේ තියෙනවා චක්කු විඤ්ඥාන. ඒක හටගන්න මනසිකාරයත් එක්. එතකොට ඇසයි රූපයයි විඤ්ඥානය එකතුවීම ඇසේ ස්පර්සය. ඔන්න ස්පර්සය නිසා තමයි දකින රූපය ගැන විඳීමක් උපදින. අන්න ඒක තමයි වේදනාව කියලා කිය. ඇහෙන් දකින රූප ගැන විඳීම් ඇතිවෙන. ඔය විදිහටම කනෙන් අහන සබ්දය ගැන විඳීම් ඇතිවෙන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන විඳීමක් ඇතිවෙන. දිවට දැනෙන රසය ගැන විඳීමක් ඇතිවෙන. කයට දැනෙන පහස ගැන විඳීමක් ඇතිවෙන. හිතට එන සිතුවිල්ල ගැනත් විඳීමක් ඇති නොයි ස්පර්සයම තමයි විඳීම ඇතිවෙන. ඔන්න විඳීම. ඒ විඳීම සැප විඳීමක් දුක් විඳීමක් දුක් සැප රහිත විඳීම. ඒ ස්පර්සයට අනුව ඒ වගේ විඳීම් වෙනස් වෙන. ඊළඟට වේදනාය සමුදයෝ අන්නේ විඳීම කොහොමද හටගන්නේ කියලා හොඳට තේරුම් ගන්නවා. ස්පර්සයෙන්මයි හටගන්න. ඇසයි රූපය විඤ්ඥාන එකතුවීම ඇසේ ස්පර්සය අන්න ඇහි විඳීමට හේතු. කනයි සබ්දයයි විඤ්ඥාන එකතුවීම කනේ ස්පර්සය අන්නේ විඳීමට හේතුව. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතුවීම නාසේ ස්පර්සය අන්න විඳීමට හේතුව. දිවයි රසයයි විඤ්ඥාන එකතුවීම අන්න දිව ස්පර්සය අන්න විඳීමට හේතුව. කයයි පහසයි විඤ්ඥානය එකතුවීම අන්න කයේ ස්පර්සී විඳීමට හේතුව. මනසයි අරමුණුයි විඤ්ඥානය එකතුවෙන. අන්න මනසේ ස්පර්සේ අන්න මනස තුළින් ඇතිවන විඳීමට හේතු. එතකොට ඔය විදිහට කොහොමද මේ විඳීම හටගන්නේ ස්පර්සයනුයි විඳීම ඇතිවෙන්. ඊළඟට ඉති වේදනාය අත්තංගම මේ විඳීම නැතිවෙන්නේ කොහොමද අන්න ස්පර්සේ නිරුද්ධවීමෙන් ස්පර්සි වෙනස්වීමෙන් විඳීම වෙනස් වෙන. හේතු පල තියෙන්නේ. මේ හේතු නිසා හටගත්තා ඒ හේතුව නැති වෙනකොට නිරුද්ධ වෙන. අන්න ඒක හොඳට තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගම අන්න සංඥාව ගැනත් ඒ විදිහටම තේරුම් ගන්න. සංඥාව කියලා කියන හඳුනා ගැනීම. ඇහෙන් අපි රූප හඳුනගන්න. කනෙන් සබ්ද හඳුනගන්න. නාසයෙන් අපි ගඳ සුවඳ හඳුනගන්න. දිවෙන් අපි රස හඳුනගන්න. මේ කයෙන් අපි පහස හඳුනගන්න. මනසෙන් අපි අරමුණු හඳුනාගන්න. ඔයි තමයි අපි හඳුනා ගැනීම. එතකොට මේ හඳුනා ගැනීම ඇතිවෙන්නෙත් අර කලින් කියපු ස්පර්සය නිසාමයි. ඇහැයි රූපයයි විඤ්ඥානය එකතු වෙනකොට තමයි දැකපු රූපය ඇහෙන් හඳුනගන්න. අපි හිතම අපි ඇහෙන් දකින අපි ලස්සන මලක් දැක්කක් හරි මල්වත්තක් හරි මල් ගහක් කියලා හිතා ඔන්න මල් ගහක් දකින. දැන් දකින්නේ කොහොමද ඇසයි අර මල්ගස්ස තමයි රූපේ විඤ්ඥානය එකතු වෙනවා. එදකොට ඒ දැක්කලා එකතු වෙච්ච ගමම්ම දැන් අඳුන ගන්න මේ මල් ගහක් අපි ඒක පාට වරණ හැඩ තල මේ කහ පාට මල් තිබුණේ සමහර මල් පරවෙලා බොහෝම ලස්සනට වැඩිලා එතකොට මේක කොළ මේ වගේ කොළ පාටයි මේ ගහ දැන් ලොක්කුද පොඩිද ඒ ගහේ හැඩතල පාට වරණ එතකොට ඒ මල් ගහ ගැන සියල්ල හඳුනාගත්ත ඒකට ගෙන සංඥාව. ඒ විදියට තමයි අපි යාන වාහන ගස් කොළන් ගෙවල් දොරවල් පුද්ගලයෝ ආමේ අසවලා මේ මෙයා එදා මෙයා මේ වගේ දැන් ටිකක් වෙනස් වෙලා එතකොට මේ ඔක්කොම හඳුනා ගැනීම සංඥා. ඒ හඳුනා ගැනීම ඇතිවෙන්නෙම ස්පර්සය නිසාමයි. ස්පර්සය නිසා හටගත්තා. ඒ ස්පර්සය වෙනස් වෙනකොට අප හිතම දැන් අපි මල් ගහදිහා බලන් ඉඳලා එක පාට වෙන පැත්තක් හැරිලා අනි පැත්ත බලනු. දැන් දකින්නේ ඒ පැත්ති තියෙන අපි හිතම වෙන මොකක් හරි ගොඩ නැගිල්ලක් කියලා. දැන් මල් ගහත් පැත්ත බලන් හිටි දැන් අනි පැත්ත හැල්ල බලනු දැන් තියෙන ගොඩ නැගිල්ල. දැන් දකින්නේ ගොඩ නැගිල්ල. දැන් ඇහැයි රූපය විඤ්ඥාන එකතුනේ දැන් දක්ක අර ගොඩ නැගිල්. දැන් අපි ඒ හඳුන ගන්නවා මේ ගොඩ නැගිල්ලක්. එතකොට අපි ඒක නොකිව්වට අපි ඒක දකින සැනින් සියල්ල හඳුනාගෙන ඉවරයි. ඒක වහලි මේ වගේ පස්සේ ඔබෙන් ඇහුවොත් හොඳ සිහියෙන් දැක්කොත් ඔබෙන් ඇහුවොත් ඔබට ඒක විස්තර කරන්න පුළුවන් ඒක මේ වගේ ගුගු ගොඩ නැගිල්ල වහලෙක්කො දිරලා තිබ්බේ බිත්ති මේ පාටයි. එතකොට දැන් එතන වරණ පාට හැඩ තලම ඔක්කොමත් එක හඳුනා අර ස්පර්සය වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා.
ගහදිහානං හැරිල බැලුවේ ඒ ස්පර්සය තුළ තිබ්බ හඳුනා ගැනීමයි අර ගොඩනැගිල්ල දිහා බලනකොට එතන ස්පර්සය වෙනස් වෙනකොට ඒ හඳුනා ගැනීමයි දෙකක්. එතකොට ඔය විදිහට ස්පර්සය නිසා ඇති වෙනවා ස්පර්සය වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ සංඥාව කියන්නේ මේකයි සංඥාව හට ගැනීම ඇතිවෙන්න මේ විදිහටයි ඒ සංඥාව නිරුද්ධ වෙන්න මේ විදිහටයි කියලා තේරුම් ගන්න. දැන් බලන්න මේ කරුණු ඔක්කොම ආයතන හයත් එක්ක තමයි පංචුපාදානස්කන්ධය පවතින්නේ. ඇස කන නාසය දිව ශරීරය මනස. ඔය ආයතන හයේ තමයි ස්පර්ශය ඇතිවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මාවබෝධය කරාමේ ධම්මානු පස්සනා වඩන ශ්‍රාවකයා. ඉති සංකාරං සංස්කාර කියන්නේ මෙයයි කියලා තේරුම් ගන්න. ඉති සංකාරානං සමුදයෝ. ඉති සංකාරානං අත්හංගම මේ සංස්කාරයන්ගේ හට ගැනීම කියන්නේ මේකයි. සංස්කාරයන්ගේ නැතිවීම කියන්නේ මේකයි කියලා ඔන්න හට ගැනීම නැතිවීම තේරුම් ගන්න. සංස්කාරක චේතනාව. දැන් ඔන්න සංස්කාර ඇතිවෙන්නෙත් අර කියන ස්පර්ශය නිසාමයි. ඇහැයි රූපයයි විඤ්ඥාන එකතුවීම නිසා ඇහැට පේන රූපය ගැන චේතනා පහළ වෙන. චේතනාව එක තමයි කර්මයක් බවට පත්වෙන්. ඔබහල ඇති චේතනාහම් භික්කවේ කම්මං වදායි මහණනි චේතනාව කර්මයයි කියල බුද්ධ වචනයක්. අපි නිතර කර්මය ගැන කතා කරනකොට අහනවා. එමනං ඇසයි රූපයයි විඤ්ඥානය එකතුවීම ඇසේ ස්පර්සය. ඒ ස්පර්සයත් එක්ක අර පේන රූපය ගැන චේතනා පහළ වෙන. කනයි සබ්දය විඤ්ඥාන එකතු වෙනකොට ඇහෙන සබ්දය ගැන චේතනාවක් පහළ වෙන. නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එකතු වෙනකොට ඒ ගඳ සුවඳ ගැන චේතනාවක් පහළ වෙන. දිවයි රසයයි විඤ්ඥාන එකතු වෙනකොට ඒ රසය ගැන චේතනා පහළ වෙන. කයයි පහසයි විඤ්ඥානය එකතු වෙනකොට ඒ පහස ගැන චේතනාවක් පහළ වෙන. මනසයි අරමුණුයි විඤ්ඥානය එකතු වෙනකොට ඒ අරමුණ ගැන චේතනාවක් පහළ වෙන. ආයතන හයේම ස්පර්සයෙන් චේතනා පහළ වෙන. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනන් සංස්කාර චේතනාව කියන්න මේ කයි කියලා හොඳට තේරුම් ගන්න. සංඛාරානන් සමුදයෝ මේ චේතනාව ඇතිවෙන්නේ මෙහෙමයි කොහොමද ඇතිවෙන් ස්පර්සය නිසා. එහෙමනම් සංඛාරානං අත්හංගමෝ මේ සංස්කාර නිරුද්ධ වෙන්න මෙහෙමයි කොහොමද නිරුද්ධ වෙන්න ස්පර්සය නිරුද්ධ වෙන කොටයි නිරුද්ධ වෙන්. දැන් බලන්න අපි මේ පංචු පාදානස්කන්ධය තුළ කරුණු තුනක හේතු එකම විදිහට යන්. විඳීම හඳුනා ගැනීම චේතනාව. ඒ විඳීම හඳුනා ගැනීම චේතනා කියෙන කරුණු තුනම ඇතිවෙන්නේ ස්පර්සය ප්‍රත්තිෙන්මයි. ස්පර්සය නිසාම විඳීම ඇතිවෙනවා ස්පර්ස වෙනස් වෙනකොට විඳීම වෙනස්වෙන. ස්පර්සය නිසාම හඳුනා ගැනීම ඇති වෙනවා ස්පර්සය වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා. ස්පර්සය නිසාම චේතනා පහළ වෙනවා සංස්කාර. ස්පර්සය වෙනස් වෙනකොට චේතනා වෙනස් වෙනවා. තැම් බලන්න වේදනා සංඥා චේතනා කියෙන කරුණු තුනටම ස්පර්සයත් එක්කයි මේ හට ගැනීම් නැතිවීම් තියෙන්. ඊළඟට මේ කරුණු තුනම එකට බැඳිලා තියෙන්. බුදුරජාණන් වහන්සේ අපිට වෙන වෙනම තේරුම් ගන්න පහසු විදිහට පෙන්වට යමක් විඳිනවදේ විදින දේමයි හඳුනගන්න. ඒ හඳුනගන්න දේ ගැනමයි චේතනා පහළවෙන්. වේදනා සංඥා චේතනා. යමක් ඔබ විඳිනවද ඒ විදින දේම යහෙන් හඳුනගන්න. ඒ හඳුනගත්ත දේ ගැනමයි චේතනාව පහළවෙන්. එහෙමනං ස්පර්සය තමයි වේදනා සංඥා චේතනා කියන තුනටම හේතු. ස්පර්ස වෙනස් වෙනකොට විදීම් සංඥා හඳුනා ගැනීම තුනම වෙනස් වෙලා යන. අන්න හේතු පල වසයෙන් හොඳට තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ විදිහට දකිනවා. ඉති විඤ්ඥානං විඤ්ඥානය කියන්න මෙයයි. ඉති විඤ්ඥානස සමුදයෝ මේ විඤ්ඥානය හටගන්න මේ විදිහයි. ඉති විඤ්ඥාන සත්හංගම මේ විඤ්ඥානය නැතිවෙන්න මේ විදිහයි කියල දකිනවා. විඤ්ඥානය අන්න මායා බුදුහාදුර පෙන්වේ විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඥානන්ති උච්චති.
දැනගන්නවා කියෙන අර්ථයෙන් විඤ්ඥානය කියලා කියන. විඤ්ඥානි බුදුහාන්දුර උපමා කරා මායූපමංච විඤ්ඥාන. මහනිනියොයි විඤ්ඥානය කියලා කියන්නේ මායාකාරයෙක් වගේ. අපි යෝ රවට්ටනවා. අපි නොමග යවනු. අපිට යථාස භාවය නෙමෙයි විඤ්ඥානෙ මවල පෙන්න්නන්නේ අපේ මේ කෙලෙස් සහිත විඤ්ඥානය තියෙන ස්වභාවේ. අවිද්‍යා සහගත විඤ්ඥානයෙන් අපි දකින්නේ හැම වෙලායම සංඥා විපල්ලා සත්තෙක්. අනිච්චේ නිච්ච සංජයක ඇත්තටම අනිත්‍ය වුණාට අපි දකින්න මේක නිත්‍යයේ කියලා. දුක්කේ සුක සංඥ ඇත්තටම දුකක්. ඒ වුණාට මේක දකින්නේ සැපක් කියලා. අනාත්මදේ තුළ ආත්ම සංඥාවෙන් අසුභදේ තුළ සුභ සංඥාවෙන් අපි දකින්නේ වැරදි සංඥාවකින් වැරදි මුලාවකින් අපි විඤ්ඥානයෙන් හඳුනගන්න. එතකොට මේ විඤ්ඥාන ඉස්සරල අපි විඤ්ඥාන තේරුම් ගම් ඇහේ හටගන්නවා විඤ්ඥාන අර ස්පර්සින් මේ ඔක්කොම එකට බැඳිලා තියෙන ඇහැයි රූපයයි විඤ්ඥානය එකතුයි ඇහෙහි ස්පර්සි එහමන ඇහැයි රූපය එකතු කරන්නේ විඤ්ඥානෙන් අපි ඇහේ හටගන්න විඤ්ඥානයට කියෙන චක්කු විඤ්ඥානය කනයි සබ්දයයි විඤ්ඥාන එකතු වෙනවා අන්න එතන විඤ්ඥාන තිනවා ස්පර්සි ඒ කනේ හටගන්න විඤ්ඥානයට කියෙන අපි සෝත විඤ්ඥානය නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාන එකතුවීම නාසේ ස්පර්සි එහෙමනම් එතන විඤ්ඥානයක් තියෙනවා ඒ තමයි නාසේ හටගන්න විඤ්ඥාන අපි එකට කෙනවා ගාන විඤ්ඥා එක්කම විඤ්ඥානි වුණට හටගන්න තැන අනුව ඒ විඤ්ඥාන වෙනස්කං ඇතිවෙන. ඊළඟට දිවට රසයක් දැනෙනවා දිවයි රසයයි විඤ්ඥාන එකතු වෙන එක දිවේ ස්පර්සි එමන එතන විඤ්ඥානය තියෙනවා ජීවහා විඤ්ඥානය කයයි පහසයි විඤ්ඥාන එකතු වෙන. එතන විඤ්ඥානි තියෙනවා පහස සීතල රස්නය උණුසුම දැනගන්න විඤ්ඥානය එතකොට ඒ විඤ්ඥානේ කාය විඤ්ඥාන අපි සමහටලක් පොට් හබ විඤ්ඥාන කිය. ඊළඟට මනසේ ඇති වෙනවා විඤ්ඥානේ සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙන එක තයි මනසේ ස්පර්සය කිය. ඒ විඤ්ඥානයට අපි කෙනවත් ධම්ම විඤ්ඥානේ මනසය මනෝ විඤ්ඥානේ මනසේ හටගන්න විඤ්ඥාන. එතකොට මෙන්න මේ ඇස කණ නාසය දිවකය මනසකින ආයතන හයේම විඤ්ඥානය හටගන්නන ඒ විඤ්ඥානය යම් තැනක ඇතිවෙන්නේ විඤ්ඥානයේ හට ගැනීම තමයි නාමරූපයන්ගේ පැවැත්න. නාමරූප යම් තැනක පවතිනවාද එතන විඤ්ඥානය හටගන්න. නාමරූප වෙනස් වෙනවාද විඤ්ඥාන වෙනස් වෙන. දැන් අපි ඒක ටිකක් තේරුම් යන විදිහට අපි බලමු මේ විදිහට ඇස ගැන ගම්. නාමරූප රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් අන්න අර ඇස හැදුනෙත් පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ එකතුවකින් තමයි ඇස හැදිලතිය. අපි ඒකට ධර්මය කියන මස ඇස මස්වලින් හටගත්ත ඇහැක් අපිට පේන්න තියෙනවා එක තමයි රූපය. ඊළඟට ඒ ඇහැ මස්වලින් හැදිච් ඇහැක් තිබුණ කියලම විඤ්ඥානය හටගන්න දැ මැරිච්ච මනුස්සෙක් ගැන හිතන්න. යාගේ ඇහැ තියෙනවා. හැබැයි ඒ ඇහැ අර මස්වලින් හැදිච්ච ඇහැ තිබුණ කෙළයාට රූප පේන්නේ. නාම ධර්මයා තුළ නෑ. නාම ධර්ම කියන්නේ තමා තුළ ඇති වෙනවා අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බුදුහාන්දුරු පහක් පෙන්. පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුගෙන් හටගත් ඇස තුළ ඇති වෙනවා වේදනා. අපි කලින් කතා කරපෙක්මයි සංඥා හඳුනාගැන පස්ස චේතනා අපි කලින් කතා වුණා වේදනා සංඥා චේතනා තුනම ඇතිවෙන්නේ පස්ස ස්පර්සය නිසා. ඊළඟට ස්පර්සයටත් හේතු වෙන්නේ මනසිකාර. එතකොට ඔන්න ඔය කරුණු ඔක්කොම යෙදිච්ච තැන අර මස්ස සතර මහධාතුගෙන් හටගත් අපි මස ඇස තුළ විඳීමත් තියෙනවන හඳුනා ගැනීමත් ඇති වෙනවන රූපවල චේතනාවත් ඇති වෙනවා. ඒ කරුණු තුන්නටම හේතු ඇහැයි රූපයයි විඤ්ඥාන එකතුවීම. ඊළඟට ඒකට මනසිකාරය අවධානයොමුවෙන් ඕන ඔය කරුණු ඔක්කොම ක්‍රියාත්මක තැන තමයි විඤ්ඥානි පවතින්. නාම රූපයම්ම යම් තැනක තියෙනවාද එතන විඤ්ඥානය හටගන්න. මතක තියාගන්න මේක චුට්ටක් ගැඹුරු ටිකක් බට බොහෝම සරලව තේරුම් කරන්නයි අපි මේ සරල විදිහට උදාහරණ අරගෙන කියල දෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විඤ්ඥානයත් නාමරූපත් අතර අන්තර සම්බන්ධය
බුදුරජාණන් වහන්සේ පෙන මහණෙනි විඤ්ඥානයේ නාමරූපයන්ට උපකාර කරන නාමරූපයේ විඤ්ඥානයට උපකාර කරනවා. විඤ්ඥාන පච්චයා නාමරූපා නාමරූපච්චයා විඤ්ඥානන් කිය. විඤ්ඥානය නිසා නාමරූප හටගන්න නාමරූප නිසා විඤ්ඥානය පවතින. මේක බුදුහාන්දුරු තවත් ලස්සන උපමාවකින් පෙන්වා බටමිටි දෙකක් එකට හේත්තු කරල. ඔබ දැකල ඇති සාමාන්‍යෙන් දන්න ලීමිටි දෙකක් කියලා හිතන්න බටමිටි පැත්තක තියලා. ලී දිගට තියෙන ලී කෑලි මිටි ගහනව දරමිටි වගේ අන්නේ වගේ දරමිටි දෙකක් කියලා හිතන්න. එතකොට මේ මිටි දෙක හිට්ටවල හේත්තු කරනු. එතකොට එක මිටියක් පවතින්නේ අනිත් එකට හේතු වෙලා එකක් ගත්තොත් අනිත් මිටිය වැටෙන. එතකොට ඒ වගේ තමයි විඤ්ඥානය නිසා නාමරූප පවති නාමරූප නිසා විඤ්ඥානය පවති. ඔන්න ඔයි ටික විතරක් දැනට තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා විඤ්ඥානය කියන්නේ මෙයයි කියලා තේරුම් ගන්න. මේ විඤ්ඥානය හටගන්න මෙහෙමයි කියලා නාමරූප නිසයි විඤ්ඥානය හටගන්න කියලා තේරුම් ගන්න. නාමරූප වෙනස් වෙනකොට විඤ්ඥාන වෙනස් වෙනවා කියලා තේරුම් ඔන්න ඔය තේරුම් ගැනීමමයි දැන් අපි කතා කරා රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන ඔය තමයි පංචුපාදානස්කන්ද. සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක්කා. මහනෙනි හකුලෝ ලගත්තොත්. අවබෝධ කරගත යුතු දුක කියලා කියන්නේ පංචුපාදානස්කන්ද දුකයි. එනිසා පිංහතුනි ඔන්න ඔය කරුණු ටික හොඳට තේරුම් ගන්න නිරවුල්ල තේරුම් ගන්න ඔබ දක්ෂවෙන්. මේ ටික තේරුම් ගත්තා කියලා කියන ඔබට ධර්මාවබෝධී කරා යාගන්න පහසුයි. අපි මල් පූජ කර අනේ මට ධර්මය අවබෝධ වීවා අවබෝධ වීවා කියලා කියා හිටියත් ඔබ අවබෝධ කරන්න තියෙන මේ ටික. අපි හිතම අපි ප්‍රාර්ථනා කරන අනේ මට යම් දවසක නිවන් අවබෝධයම ලැබීවා නිවන් අවබෝධය. එතකොට නිවන් අවබෝධ වෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ වෙන. ඒ අවබෝධ කළ යුතු චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු දුක තමයි පංච උපාදානස්කන්ධ දුක. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දැන් මේ විදිහට තමා තුලින් දකින්න කෙනා ඉති අජ්ජත්තංවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. තමා තුල අජ්ජත්තංවා මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම තමා තුලින් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. එයා යෝනිසෝ මනසිකාරයෙන් මේ ධර්මයේ වැඩෙන්නේ යෝනිසෝ මනසික. මතක තියාගන්න ධම්මානුපස්සනාව වැදගත්ම දේ තමයි නුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරය. එයා විමසල බලනවා බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. බාහිර අය තුළ මේ ලෝකේ ජීවත් වෙන අනිත් හැම කෙනෙක්ම මේ බාහිර ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක් තුලමත් මේ ස්වභාවයමයි මේ විදිහම ඇස කන නාසය දිව කය මනස අම්මා වෙන්න පුළුවන් පුතෙක් වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් අඩු ගානේ පාරේ ඉන්න හිගන්නෙක් වෙන්න පුළුවන් රජෙක් වෙන්න පුළුවන් මේ හැමෝටම තියෙන්නේ ඇස කන නාසය දිව කය මනස. ඒ අය තුල තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒ අය තුලත් මේ මා තුල හටගන්න විදිහටමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ පවතින. ඊළඟට තමා තුල අජ්ජත් බහිද්ධාවා තමා තුලත් බාහිරවත් මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ පවතින්නේ මේ විදිහටයි කියලා ගලපා බලන. එහෙම බලන කෙනාට හොඳට තේරෙනවා සමුදය ධම්මානුපස්සීවා තමා තුල මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම හේතුඵල වශයෙන් හොඳට තේරුම් ගනිමින් වාසය කරන ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. මේ පංච උපාදානස්කන්ධෙන් නැති වෙන්නේ මේ විදිහටයි කියලා සමුදය අස්තංගමේ හට ගැනීම නැතිවීම හොඳට තේරුම් ගනිමින් වාසය කරන. සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. අන්න හට ගැනීමත් නැතිවීමත් ඒ කියන්නේ අනිත්‍ය දකින්න. පංච උපාදානස්කන්ධය තුල අනිත්‍යයි දැන් මේ විමසන්නේ. මෙන්න මේ හේතුව නිසා හටගන්න. මේ හේතුව නිසා නැති වෙන. මා තුලත් මේ බාහිර අය තුලත් මේ හැමෝම තුල පංච උපාදානස්කන්ධය හටගන්නේ පවතින්නේ නැති වෙන්නේ මේ ආකාරයටයි කියලා හොඳට තේරුම් ගන්න. ඊළඟට අත්ති ධම්මාතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තා. එතකොට මේ විදිහට මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම නැතිවීම හොඳට සිහිය පිහිටවාගෙන දකින්න කෙනා ඥානමත්තායි මේ ප්‍රඥාව දියුණු වීම පිණිසේ මානසිකාරයේ යාට උපකාර කරනවා. පතිස්සති මත්තා යා තුල හොඳට සිහිය පිහිටලා සිහිය දියුණු වීම පිණිස උපකාර වෙනවා.
අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකෙ උපාදියති. එයාගේ හිත කිසිම තැනක ඇල්මකින් පිහිටන්නේ නැතුව මේ ධර්මයන්ගේ යථාස භාවය අවබෝධ වෙන. ඒවම්පිකෝ භික්කවේ බික්කු ධම්මේසු ධම්මානු පස්සේ විහරති. පංච සුපාදානක්කන්දේසු. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙන්න මේක තමයි පංච උපාදානස්කන්දේ තුළ හිත පිහිටවාගෙන ධම්මානුපස්සනාවෙන් ධර්මාවබෝධය පිණිස භික්ෂුවක් වාසය කරනවා කියලා කියන්නේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ කොටස දේශනා කරන්නට යෙදුණා. එතකොට අද අපි කතා කරේ පංච උපාදානස්කන්ධ කොටස. ධම්මානුපස්සනාවට අයිති තාම වැදගත් කොටස. ඒ නිසා පින්වතුනි මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. බොහොම සද්ධාවෙන් බණහන්. මේ ධර්මයේ මං කොහොම හරි අවබෝධ කරගන්නවා කියලා අවංක උත්සාහයක් ඇති කරගන්න. ධර්මයට ආස කරන්න. ධර්මයට කැමති වෙන්න ධම්ම කාමෝ බවං හෝති. ඔබ ධර්මයට ගරු කරනකොට ධර්මයට ආස කරනකොට ධර්මයට කැමති වෙනකොට ඒ උතුම් ධර්මය ඔබ තුළ පිහිටන්න පටන් ගන්න. හැබැයි යමෙක් බනිනවනම් ගරහක නෝය බණහල වැඩක් තියෙනවද ඔය බණහල කාටද හරි ගියේ කිය ධර්මයට බනින ගරහන කොච්චරයි ඉන්නවද. ධම්ම දෙස්සී පරාබව බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒ අය පිරිහෙනවා. මෙලෝ පරලව දෙකෙන්ම පිරිහිලා යනවා. තිය නිසා මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස. ඔබ හැම දෙනාටම මේ උතුම් සතර සතිපට්ඨානය ඇසුරෙන් පියවරෙන් පියවර කොටසින් කොටස මේ ධම්මානුපස්සනා ආදී කොටස් විස්තර කරමින් අපි මේ දේශනා කරන මේ ධර්ම කොට්ටාසය. ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මශ්‍රවණයෙන් ඔබ හැම දෙනාම රැස් කරගත් සියලු පින් ඔබ හැම දෙනාටමත් උතුම් නිවන් අවබෝධය පිණිස ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටත් නිවන් අවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි.